ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම අදත් අපි සංයුක්ත ගණිතයේ සංකීර්ණ සංඛ්‍යා පාඩම තුලින් හමු වෙනවා. ඔයගලන්ට මතක ඇති මීට පෙර පාඩම්වලදී අපි සංකීර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා හඳුන්ලා දුන්නා. ඒ වගේම සංකීර්ණ සංඛ්‍යාවල එකතුව, සංකීර්ණ සංඛ්‍යා දෙකක අන්තරය, සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිබද්ධය, සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය ගැන කතා කළා. මේ සියලුම දේවල ජ්‍යාමිතික අර්ථය ගැන කතා කරා. සංකීර්ණ සංඛ්‍යා තලය එහෙම නැත්නම් ආගන් තලය කියන එක සහ කාටීසියානු ඛණ්ඩාංක තලය අතර ඇති සම්බන්ධය ගැන කතා කළා. අපි ඊට අමතරව අවසානයේදී VGව හඳුන්වලා දුන්නා සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය කියන්නේ මොකක්ද කියලා. අද අපි විශේෂයෙන්ම බලමු සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයේ ජ්‍යාමිතික ආකාරය. ඔයගොල්ලෝ දන්නවා ජ්‍යාමිතික ආකාරය සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුවේ අපි හැදෑරුවා. ගුණිතයේ ඊට අපූර්ව දෙයක් සිද්ධ වෙනවා ජ්‍යාමිතික ආකාරය තුල සංකීර්ණ සංඛ්‍යා දෙකක. අපි බලමු ඒ මොකක්ද කියලා. හරි. අපි xy තලය නැත්තම් මේ අතාත්වික අක්ෂය සහ මේක තාත්වික අක්ෂය විදිහට අඳගත්තොත් අපි බලමු මේ z කියන්නේ අපි හිතමු a ධන ib කියන සංකීර්ණ සංඛ්‍යාව. w කියන්නේ c ධන id කියන සංකීර්ණ සංඛ්‍යාව. දැන් zw කියලා කියන්නේ z වැඩි කිරීම w කියලා කියන්නේ අපි z ලියා ගමු a ධන ib මේක අපි w විදිහටම ලියාගත්තොත් මේක එනවා aw ධන ib w කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ වෙලා තියෙන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් තාත්වික නියතියකින් වැඩි වෙලා. මෙතන වෙලා තියෙන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් තාත්වික නියතියකින් වැඩි වෙලා ඒන එක i කියන අතාත්වික එකකින් වැඩි වෙලා තියෙනවා. මේකෙදි වෙන්නේ w කියන සංකීර්ණ සංඛ්‍යාව තියෙන ඒ මුල ලක්ෂයට යා කරන රේඛාව තුළම මේක ගමන් කරන එක තමයි වෙන්නේ සංකෝචනය හෝ ප්‍රසාරණය වෙන එක. මෙතෙන්දි වෙන්නේ ඒ ආකාරයෙන්මයි BW වලට සිද්ධ වෙන්නේ. හැබැයි I වලින් ගුණ කරනවා කියන්නේ ඒක අංශක 90කින් වාමාවර්තව භ්‍රමණය වෙනවා. ඒක නිසා අපිට දැන් ඔයගලන්ට පේනවා ඇති මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතය අනුව අපිට පුළුවන් ඒක ජ්‍යාමිතිකව විවරණය කරන්න. අපි මුලින්ම ගමු මෙන්න මේක. z කියන එක සංකීර්ණ සංඛ්‍යාවක් අපි මේක z නම් මේක w කියන සංකීර්ණ සංඛ්‍යාව නම් දැන් අපිට ගන්න පුළුවන් මේ aw කියලා කියන්නේ අපි හිතමු මේකේ කිසියම් තාත්වික නියතයකින් w ගුණ වෙනවා. එතකොට මේ රේඛාව තුල චලනය වෙන්න පුළුවන්. මේ හරි එක තියනවා කියලා හිතමු aw bw කියන්නේ ආයිමත් ඒක මේ රේඛාව තුල චලනය වෙනවා. ඒක මෙහි තියෙන්න පුළුවන්. මේ ඕන තැනක තියෙන්න පුළුවන්. අපි මේ අවස්ථාවේදී ඒක මේ හරියේ තියෙනවයි කියලා අපි හිතමු bw. දැන් ibw කියන්නේ මොකද්ද? සංකීර්ණ සංඛ්‍යාවක් අතාත්වික ඒකකින් වැඩි කරනකොට හරියටම අංශක 90ක් ඒ දුර එහෙමම තියාගෙන අංශක 90ක් කැරකවෙන බව ඕගොල්ලෝ දන්නවා. එතකොට මේක එහෙමනම් එන්නේ මෙන්න මේ හරියට. මේක අංශක 90ක් තිබිලා මෙන්න මේ හරියට වගේ මේක තමයි මේ දුර සමානයි මූල ලක්ෂ්‍යයෙන් ඉඳන් මෙතන ඉඳන් මෙතන මෙන්න දුර ibw වෙන්නේ. දැන් හොඳට බලන්න මෙන්න තියෙනවා aw කියන ලක්ෂ්‍යය. මෙතන තියෙනවා ibw. එතකොට මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතේ අපිට අවශ්‍ය aw ධන ibw කියන ලක්ෂ්‍යයට අදාළ ස්ථානේ. ඒක කොහොමද හොයාගන්නේ? අපි දන්නවා මෙන්න මේ ibw aw කියන සමාන්තරාශ්‍රය සම්පූර්ණ වන පරිදි මේක සම්පූර්ණ කරාට පස්සේ මෙන්න මේ විකර්ණයෙන් කෙරෝලෙන් ඔය කියන aw ධන
IBW කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙනවා කියලා අපි දන්නවා. මීට කලින් අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කළාම වෙන්නේ මොකද කියලා. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. මේක අපි දන්නවා අංශක 90යි. එතකොට මේක සමාන්තරාශ්‍රයක් නෙමෙයි. ඇත්තටම ඍජු කෝණාශ්‍රයක් බවටම පත් වෙනවා. අපි දැන් බලමු මුලින්ම අපි බලමු මේ O වල ඉඳන් මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතය. මෙන්න මේක. මේක මොකද්ද කියලා මේ දුර මොකද්ද කියලා බලමු. මේ ගුණිතයේ අට අදාළ ලක්ෂයට තියෙන. ඔයගලන්ට පේනව නේද? මෙන්න මේ ලක්ෂ දෙක. මේ ලක්ෂ දෙක අතර අන්තරය මොකද්ද? ඒ අන්තරය තමයි AW ධන IBW වලින් AW අඩු කරනවා. එතකොට එහෙනම් මේ දුර මොකද්ද? අපි දන්නවා අර මේ අපි කලින් කතා කරලා තියෙනවා මේ දුර නිරූපණය වෙන්නේ මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරය අලං ඒකේ මාපාංකය ගත්තාම මේ දුර නිරූපණය වෙනවා. එතකොට එහෙනම් මෙතන වෙන්නේ IBW වල මාපාංකය තමයි. මොකද AW එක කැන්සල් වෙලා යනවා. IBW මාපාංකයි කියන්නේ අපි දන්නවා එකයි. දැන් මේක ඇත්තටම සමානයි මාපාංකයි මාපාංක B මාපාංක W. අපි VGව දන්නවා ඇත්තට මේක. ඒ අනුව දැන් මෙතන එහෙමනම් එන්නේ මාපාංක B මාපාංක W කියලා තමයි මේ දුර විදිහට ලැබෙන්නේ. දැන් අපි බලමු මේ දුර මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට දුර ඉතා පැහැදිලි. එතකොට එන්නේ AW වල මාපාංකය. ඒ කියන්නේ මාපාංක A මාපාංක W. ඔන්න දැන් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විකර්ණයේ දිග හොයාගන්න. ෆයිතගරස් ප්‍රමේය පාවිච්චි කරලා එතෙන්ට එන්නේ මාපාංක A මාපාංක W වල වර්ගය ධන මාපාංක B මාපාංක W වල සම්පූර්ණ වර්ගයේ වර්ග මූලය. ඔව් මේකෙන් එන්නේ මොකක්ද අන්තිමේදී? මේකෙන් අපිට ලැබෙනවා මේ W වර්ගයේ මාපාංකය මෙතනින් එනවා මාපාංකයේ වර්ගය ධන මාපාංක B වර්ගයේ වර්ග මූලය. හැබැයි මේ මොකද්ද මාපාංකයේ වර්ගය ධන මාපාංක B වර්ගය කියලා කියන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ ඉෂෙඩ් කියන සංඛ්‍යාවට තියෙන මෙතන ඉඳන් තියෙන දුර නේද? ඒ කියන්නේ මේක තමයි මාපාංක ඉෂෙඩ් කියන්නේ. මේ ඇහිලා තියෙන්නේ මාපාංක ඉෂෙඩ් වර්ගය ඇත්තටම. මේ ඇහිලා තියෙන්නේ දුරේ වර්ගය මාපාංක ඉෂෙඩ් වර්ගයේ දුරේ වර්ගමූලය වර්ග මූලය. ඒ කියන්නේ මෙන්න මේක ඇහිලා තියෙනවා මාපාංක W මේ විකර්ණයේ දුර මාපාංක ඉෂෙඩ්. දැන් අපි ඕනනම් ලකුණු කරගමු මෙන්න මේ ලක්ෂ්‍ය D. අපි හිතමු මෙන්න මේ ලක්ෂ්‍ය අපි ගමු කැපිටල් A කියලා මෙතන. එතකොට OD විදිහට අපිට ආවා මාපාංක W මාපාංක ඉෂෙඩ් කියන එක ආවා. අපි දන්නවා අපි මේකට කලින් VG-වත් ඒක සාධනය කළා. මේ එක සම්බන්ධයෙන් ජ්‍යාමිතිකව තමයි මේ සාධනය කළේ. දැන් අපි බලමු පොඩ්ඩක් මේ කෝණ මොනවද කියලා. අපි හිතමු මේ කලින් මේ W එක්ක තියෙන කෝණය ඇල්ෆා කියලා හිතමු. මේක x අක්ෂයේ ධන දිශාව සමග ඇල්ෆා කියන කෝණයක් සාදනවායි කියලා. මේ කෝණය අපි හිතමු බීටා කියන එකක් සාදනවායි කියලා හිතමු. ඒ කියන්නේ z කියන එක මේ O එක්ක සාදනවායි කියලා හිතමු බීටා කියන කෝණයක්. දැන් අපි බලන්න ඕනේ මේ ගුණිතයේ එන කෝණය මොකක්ද කියලායි අපිට බලන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තෙන් අපි ගත්තොත් එහෙම අපි හිතමු මෙන්න මේ මෙතන ඉඳන් අපි අඳිමු ලම්බකයක්. මේක නිකන් අපි හිතමු මේ ලම්බකයේ z වල NOD කියන කෝණය ඇත්තටම මොකක්ද? මේකයි අපිට අවශ්‍ය වෙන්නේ. NOD කියන කෝණය. ඒ කියන්නේ මේ ගුණිතයට අදාළ ලක්ෂ්‍ය ගත්තාම ඒක මුල් ලක්ෂ්‍යයට සම්බන්ධ කරලා x අක්ෂය සමග සාධන කෝණය තමයි අපි මේ අවශ්‍ය වෙලා තියෙන්නේ. අපිට පෙන්වන්න පුළුවන් ඇත්තටම මේ දේ පෙන්වන්න පුළුවන්. මෙන්න මේ කෝණය ගත්තොත් AOD කෝණය ඇල්ෆාට සමානයි කියලා පෙන්වන්න පුළුවන්. AOD කෝණය සමානයි ඒ කෝණය සමානයි කියලා පෙන්වන්න පුළුවන් බීටට. බීටා කෝණයට සමානයි. AOD. කොහොමද අපි ඒක පෙන්වන්නේ?
අපිට බලන්න පුළුවන් දැන් මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම ON Z ත්‍රිකෝණයේ sin β මොකද්ද කියලා බලන්නකෝ. ON Z ත්‍රිකෝණයේ ගත්තොත් එහෙම ඒකෙන් අපිට පුළුවන් sin β ලියන්න. Z කියන්නේ a ධන i b නේ. එහෙනම් මේ සිරස් දුර මොකද්ද? මාපාංක b නේ. මාපාංක b බෙදීම අපි දන්නවා මේ තියෙන්නේ OZ වලට මාපාංක Z කියන එක. හරි. ඒ sin β. දැන් අපි බලමු මේ sin AOD කියන්නේ මොකද්ද කියලා. sin AOD එනවා මේ දුර මොකද්ද ආයිමත් ගත්තොත් එහෙම අපි කලිනුත් ඒක බැලුවා මාපාංක b මාපාංක w මාපාංක b මාපාංක w ඒ වගේම අපි මේ දුර හොයාගෙන තියෙනවා ඒ දුරට ආවේ මාපාංක w මාපාංක z දැන් මොකද වෙන්නේ මේ දෙක අපිට කැන්සල් වුණා ගියා ඒකත් එනවා මාපාංක b යට මාපාංක z මේ මොකද්ද වෙලා තියෙන්නේ මේ අපි දන්නවා මේ ඔක්කොම අංශක 90ට අඩු කෝණ sin β සමානයි sin AOD වෙලා තියෙනවා එහෙමනම් අපිට එනවා β කියන්නේ AOD කෝණයට සමානයි කියලා හිල්ල තියෙනවා දැන් මොකද්ද දැන් ලස්සන වැඩක් වෙනවා අපි පේනවා නේද දැන් මෙන්න මේක β වෙලා තියෙනවා මෙන්න මේ කෝණය β වෙලා තියෙනවා එතකොට මේ කෝණය ඇල්ෆා මේ x අක්ෂය සමග සාධන කෝණය ඇල්ෆා ධන බීටා වෙලා තියෙනවා. මේ කෝණය ඇල්ෆා ධන බීටා. දැන් පේනවා නේද සංකීර්ණ සංඛ්‍යාවක් අර w කියන එකක් මෙතන තියෙනවා ඇල්ෆා කෝණයක් ආනතෝ මේක තියෙනවා බීටා කෝණයක් ආනතෝ එහෙනම් අර ZW කියන සංකීර්ණ සංඛ්‍යාව හරියටම ඇල්ෆා ධන බීටා කෝණයකින් ආනතව තමයි x අක්ෂය සමග x අක්ෂය ධන දිශාව සමග ඒ කෝණය සාදනවා. ඒ විතරක් නෙමෙයි මේ දුර අර සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතයේ දුර ගුණිතය කියන සංඛ්‍යාවට තියෙන දුර සමාන වෙනවා හරියටම අර සංකීර්ණ සංඛ්‍යා දෙකේට තියෙන දුරවල ගුණිතයට සමාන වෙනවා. මේකේ ලොකු සමමිතියක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති අර කෝණ සමගත් හොඳ සමමිතික සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. මේක අපි දැන් ඇත්තටම ගත්තොත් එහෙම ඊළඟ රූප රාමුවේ අපි මේක පෙන්වන්න පුළුවන් මේක මේ මම සම්පූර්ණයෙන් ඒ කරපු දේ ඔයගලන්ට පහසු වෙන්න මේ රූප රාමුවට අරගෙන තියෙනවා. ඒ අනුව ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ සාධනයම තමයි මෙතන පවතින්නේ. මේකේ OD කියන එක ඔප්පු කරලා තියෙනවා මාපාංක Z මාපාංක W. ඒ වගේම අර AOD කෝණය බීටා කියලා සාධනය කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැක්කා අපි විශේෂයෙන් OZW ඒක රේඛීය නොවන විට තමයි මේ සාධනය ඒ ජ්‍යාමිතික සාධනය සිද්ධ කළේ සංකීර්ණ සංඛ්‍යා දෙකක ගුණිතය සම්බන්ධයෙන් මොකද්ද වෙන්නේ කියන එක. එතකොට මේ ඒ ජ්‍යාමිතික අර්ථයම මේක මේ ඒක රේඛීය වන විටද OZW ඒක රේඛීය වන විටද වෙනකොටම ඒ අර්ථයම ඒ කියන්නේ මොකද්ද ඒ අර්ථයම කියලා අදහස් කළේ අර කෝණ අතර ගැළපීමත් ඒ විදිහටම එනවා ඒ කියන්නේ අර කෝණ දෙකේ එකතුවයි ලැබෙන්නේ ඒ වගේම අර මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතයෙන් ලැබෙන සංකීර්ණ සංඛ්‍යාව කියන එකේ විශාලත්වය ගත්තොත් මාපාංකය ගත්තොත් අර මුල් සංකීර්ණ සංඛ්‍යා දෙකේ මාපාංකවල ගුණිතය බව ඕගලන්ට පෙන්වන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතේ ජ්‍යාමිතික අර්ථය මොකක්ද? ආයි පාරක් කියනවා නම් ZW වෙන සංකීර්ණ සංඛ්‍යා දෙකේ x අක්ෂය සමග සාධන කෝණ ඇල්ෆා බීටා නම් ZW සංකීර්ණ සංඛ්‍යාවට ඇති දුර මූල ලක්ෂයේ ඉඳන් Z දක්වා ඇති දුර සහ මූල ලක්ෂයේ සිට W දක්වා ඇති දුරේ ගුණිතයට සමාන වෙනවා. දැන් හුදෙක් VG අර්ථ දැක්වුවා. අපි VGව තමයි මුලින්ම අර්ථ දැක්වේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ ගුණිතය. හැබැයි දැක්ක නේද? මේකට අර විස්මයජනක වූ ජ්‍යාමිතික අර්ථයක් ලැබිලා තියෙනවා. හරි ලස්සනට ඒක අර කෝණ සමගයි මේ දුර සමගයි
සැසඳිලා සමමිතියක් වෙන දෙයක් තමයි මේ ගුණිතෙන් ලැබෙන්නේ. මේක අපි බලමු. ඉස්සරහටත් මොකද්ද වෙන්නේ කියලා අපි වැඩි දුරටත් බලමු. මේකත් එක්ක ඕගලන්ට පේනවද මේ සංකීර්ණ සංඛ්‍යා මේ නව ඛණ්ඩාංක පද්ධතියක් එක්ක බොහොම සමීපව ක්‍රියාත්මක වෙන බවක් මේකෙන් ගම්‍ය වෙනවා. සංකීර්ණ සංඛ්‍යා ජ්‍යාමිතියේ පසුබිම ලෙස මෙතෙක් භාවිතා කළ කාටීසියානු ඛණ්ඩාංක තලය ඔයගොල්ලෝ දන්නවා ඒ කියන්නේ අර සිරස් දුර ඇසුරින් ප්‍රකාශ කිරීම මේ කිසියම් මූල ලක්ෂයකින් ඉඳන් වෙනුවට තලයේ පිහිටි ලක්ෂයක පිහිටුම ප්‍රකාශ කිරීමට අක්ෂයක් සමග සාධන කෝණය හා මූල ලක්ෂයක සිට ඇති ඍජු දුර භාවිත කරන්නේ නම් ඒ සංකීර්ණ සංඛ්‍යා VJ සමග විශේෂයෙන්ම ගුණ කිරීම සමග ඒ වගේම පස්සේ අපි සංකීර්ණ සංඛ්‍යා දෙනක ලබ්ධි ඉගෙන ගන්නවා මනා ලෙස සමමිතික වූ සම්බන්ධතාවයක් දක්වන බව පේනවාද විශේෂයෙන් ඔයගොල්ලෝ දැක්ක නේද අර කෝණ දෙක හරියටම ලස්සනට සම්බන්ධ වුණා x අක්ෂය සමග සිටින්නේ ඇල්ෆා නම් z කියන එකේ කෝණය ඒ වගේම බීටා කියලා ගත්තොත් w කියන එකේ කෝණය zw වල කෝණය සමාන වුණා ඇල්ෆා ධන බීටාට එහෙනම් මේ නව ඛණ්ඩාංක පද්ධතියක් අපි හඳුන්ලා දුන්නොත් කෝණයෙන් සහ දුරෙන් මූල ලක්ෂයේ සිට තියෙන දුරෙන් අර සිරස් දුර නෙමෙයි මූල ලක්ෂයේ සිට කිසියම් ලක්ෂයකට තියෙන දුරයි ඒ ලක්ෂයට x අක්ෂයේ ඉඳන් තියෙන භ්‍රමණය වෙන කෝණයයි කියන එකෙන් අපි පුළුවන් ද අනන්‍යව ලක්ෂයක් නිරූපණය නැත්නම් මේ අලුත් ඛණ්ඩාංක පද්ධතියක් හඳුන්වා දෙන්න පුළුවන් ද කියලා අපි බලමු. ඇත්තටම ඒකට කියනවා ද්‍රවක ඛණ්ඩාංක කියලා මේ නව ඛණ්ඩාංක පද්ධතියට කාටීසියානු ඛණ්ඩාංක මෙන්ම ද්‍රවක ඛණ්ඩාංකද අපිට එදිනදා ජීවිතයේදී වැදගත් වෙනවා. මේක මේ සංකීර්ණ සංඛ්‍යාවලට විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයගලන්ට බලන්න පුළුවන් මේක ඊළඟ රූපරාවුනේ. මෙතන ඔයගලන්ට පේනවා නාවිකයෙක් ඉන්නවා. මේ නාවිකයට යාත්‍රා කරන්න ඕනි සම්පත්දූපතට. දීවරයා ඉන්නේ මේ පැත්තේ ඉඳන් තමයි. දීවරයා එනකොට නාවිකයා ඉඳන් අහනවා සම්පත්දූපතට යාත්‍රා කරන්නේ කොහොමද? දීවරයා දෙන උත්තරේ තමයි කෙලින්ම කිලෝමීටර් 5ක් ගිහිල්ලා වමට හැරිලා ඒ කියන්නේ ওই නාවිකයාගේ වම් පැත්තට හැරිලා ඊට පස්සේ කිලෝමීටර් 10ක් යන්න එතකොට මේ දූපත හම්බ වෙනවයි කියලා කියනවා. ඔයගලන්ට පේනව නේද දීවරයා උත්තර දෙන්නේ කාටීසියානු ඛණ්ඩාංක වලින්. හරියට මේ නාවිකයා දැන් මූල ලක්ෂයේ ඉන්නවා වගේ අර කියන්නේ x අක්ෂය දිගේ 10ක් ගිහිල්ලා y අක්ෂය දිගේ කිලෝමීටර් 5ක් යන්න කියනවා දේ තමයි y අක්ෂයේ දිශාවට x අක්ෂය දිගේ 10ක් ගිහිල්ලා y අක්ෂයට සමාන්තරව තව 5ක් යන්න කියන එක තමයි මේ කියන්නේ. අපි බලමු දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා ඊට. ඔව්. දැන් දීවරයට යන්න ඕනි මඩොල් දුවට. දීවරයා අහනවා මඩොල් දුවට යන්නේ කොහොමද? ඇත්තටම එතකොට නාවිකයා ඉඳන් කියනවා ඔහොමම අංශක 30ක් දකුණට හැරිලා කිලෝමීටර් 10ක් යන්න කියලා. ඒ කියන්නේ මේ දීවරයාගේ දකුණු පැත්තට හැරිලා කිලෝමීටර් 10ක් යන්න කියලා කියනවා. ඕගලන්ට පේනවා ඇති නාවිකයා උත්තර දෙන්නේ නම් කාටීසියානු ඛණ්ඩාංක වලින් නෙමෙයි. එයා කියන්නේ අර හැරෙන අංශක ගානෙනුයි අර ලක්ෂයට තියෙන එතන ඒ හැරුණාට පස්සේ තියෙන කෙලින් දුරයි ගැනයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ යා කියන්නේ මේ උත්තරේ ද්‍රවක ඛණ්ඩාංක වලින් තමයි. ඔව්. අපි බලමු දැන් මේ දෙන්නාගේ තත්ත්ව දෙක වෙන වෙනම සංසන්දනය කරලා ඇත්තටම නාවිකයා ද්‍රවක ඛණ්ඩාංක වලට ලැබි. ඇයි අපිට ඒක ප්‍රායෝගිකවත් හිතා ගන්න පුළුවන් අර නැවක් අර කිව්ව කිලෝමීටර් ගාන 5ක් මේ කෙලින් ගිහිල්ලා ආයි හැරිලා 10ක් යනවට වඩා නැවකට ගොඩක් තෙල් යනවා. ඒක කාලය ඉතුරු කරගන්න පුළුවන්. හරියට අර ඔයගලන්ට පේනවා ඇති මේ ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මේ ත්‍රිකෝණේ අදාළ කෝණයයි මේ දුරයි මැනගත්තා නම් ඒ විදිහට නැව හැරෙව්වා ගියා. ඉතින් නාවිකයෝ ගොඩක් වෙලාවට කැමති එයාගේ තෙල් සහ දුර ඉතුරු කරගන්න. හැබැයි බලන්න මේ දීවරයා කැමති කාටීසියානු ඛණ්ඩාංක වලට. මොකද එයාට සමහරලාට අර නූතන උපකරණ නැහැ මේ අංශක ගාන හරියට හැරුණාද කියලා බලන්න. ඉතින් එයාට ගොඩක් තෙල් යෑමක් වගේ යන්නෙත් නැහැ. කාලය පිළිබඳ ලොකු ප්‍රශ්නයක්වත් නැත්තම් එයා කැමති අර අංශක ගානක් හරවලා එහෙම යනවා ගිහිල්ලා වරද්ද ගන්නවට වඩා මොකද අපි දන්නවා චූටි වෙනසක් වුණොත් ලොකු පරතරයක් ඇති වෙන්න ඉඩ තියෙනවා මේ පැත්තට අර කාටීසියානු ඛණ්ඩාංක විදිහට යන්න. එතකොට මේකෙන් ඔයගලන්ට පේන්නේ මේ නාවිකයා කොහොමද දැන් අර ද්‍රවක
නැත්තම් දීවරය දුන්න කාටිසියානු කණ්ඩාංක කොහොමද ද්‍රවක කණ්ඩාංග වලට පරිවර්තනය කරන්න කියලා. ඔන්න කිලෝමීටර් 5ක් ගිහිල්ලා කෙලින් 10ක් වමට හැරෙනවා. එහෙනම් තීටා ඔයගලන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නේ. තීටා කියන්නේ කොටිම කියනවා නම් tan තීටා කියන්නේ 10ට 5යි. ඒ කියන්නේ තීටා කියන්නේ tan ඉන්වර්ස් 2යි. වගුවකින් බැලුවොත් ඔයගලන්ට පෙනෙයි ඒක අංශක 63යි 0.43ක් විතර වෙනවා ආසන්නව. ඒ වගේම තමයි මේ දුර ගත්තොත් දැන් දැනට නාවිකයා ඉන්න තැන ඉඳන් කෙලින්ම දූපතට දුර වෙන්නේ පයිතගරස් ප්‍රමේය අනුව 5 වර්ගයේ ධන 10 වර්ගයේ වර්ගමූල 125 වර්ගමූලය කියන්නේ r කියන්නේ ආසන්න වශයෙන් 1 කිලෝමීටර 11.18යි. මෙන්න තියෙනවා දීවරයා දුන්න කාටිසියානු කණ්ඩාංක ඒක පරිවර්තනය කරගත්තා ද්‍රවක කණ්ඩාංක බවට නාවිකයාගේ එයා දන්නවා 11.1යි සාමාන්‍යයෙන් අපි ද්‍රවක කණ්ඩාංක ලියන්නේ අර මුල් ලක්ෂ්‍යයේ සිට දුර ලියන්නේ මේ මුලින්ම ලියන කණ්ඩාංකේ ඊට පස්සේ අර කෝණය ලියනවා දෙවනුව තියෙන කණ්ඩාංකي. දැන් මේ කණ්ඩාංක දන්නකොට යාට ප්‍රශ්නයක් නැහැ. නැව මේ කෝණයෙන් හැරෙව්වා 63.43ක් හැරෙව්වා අංශක 11.1ක කිලෝමීටර් ගාණක් ගියොහම එයාට දූපත හමු වෙනවා. දැන් දීවරයා කැමති යාගේ කාටිසියානු කණ්ඩාංක වලට හැබැයි නාවිකයා උත්තර දුන්නේ ද්‍රවක කණ්ඩාංක වලින් එයා කිව්වේ අංශක 30ක් හරවලා 10ක් යන්න කියලා. දැන් එයා හොයා ගන්නවා මොකද්ද මේකට අදාළ කාටිසියානු කණ්ඩාංක කියලා. y හොයාගත්තා නම් x හොයාගත්තා නම් හරි. y එන්නේ ඔයගොල්ලන්ට පේනවා 10යි sin 30යි x එන්නේ 10යි cos 30යි. ඒ කියන්නේ දීවරයාගේ කාටිසියානු කණ්ඩාංක එනවා 8.66. ඒ කියන්නේ x කණ්ඩාංකය y කණ්ඩාංකයට එන්නේ 5යි. ඒ කියන්නේ මේ පැත්තට මෙහෙම කෙලින්ම යා 8.6ක් ගිහිල්ලා ආයිමත් දකුණට හැරිලා කිලෝමීටර් 5ක් ගියා නම් එයාට දූපත හම්බ වෙනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේ කණ්ඩාංක දෙවර්ගයම අපිට එක වගේ වැදගත්. ඒ වගේම දෙවර්ගය අන්‍යෝන්‍ය වශයෙන් මාරු කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. සම්මුතිය අනුව ද්‍රවක කණ්ඩාංකවල පළමු කණ්ඩාංකයෙන් මූල ලක්ෂ්‍යයේ සිට පිහිටුමට ඇති දුරද දෙවන කණ්ඩාංකයෙන් x අක්ෂයේ ධන දිශාවේ සිට වාමාර්ථව පිහිටුමට ඇති කෝණයද දක්වනු ලැබේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ මෙතනින් අදහස් කරන්නේ ද්‍රවක කණ්ඩාංකවලත් අර කාටීසියානු කණ්ඩාංකවල සම්මුතිය වගේම මෙන්න මේ ආකාරයේ සම්මුතියක් අපි ඇති කරගෙන තියෙනවා මේක හදාරීමට. මේ r කියන්නේ මූල ලක්ෂ්‍යයේ ඉඳන් ඒ ලක්ෂ්‍යයට තියෙන දුර. එතකොට ඒකේ ධන ඍණ භාවයක් නැහැ. දුරක් කියනකොට අපි දන්නවා ඒක ධන සංඛ්‍යාවක් හැම වෙලාවෙම. ඒ වගේම මේ කෝණය අපි මනින්නේ මේ x අක්ෂයේ ධන දිශාව සමග. ඒ කියන්නේ යම්කිසි අක්ෂයක් අපිට අවශ්‍ය වෙනවා. ඒක ඇත්තටම y අක්ෂයක් කියලා අවශ්‍ය වෙන්නේ අර කිසියම් අක්ෂයක් කෝණි මූල ලක්ෂ්‍යයේ සිට ගමන් කරන. එතකොට ඒක හැම වෙලාවෙම මේ ධන දිශාවේ ඉඳන් මේ මයින කෝණය තමයි අපි මේ ඔයගලන්ට පේනවා ඇති මේ තීටා කියන්නේ මේ පොඩිම කෝණය මේකට. හැබැයි බලන්න අර ද්‍රවක කණ්ඩාංක වල පොඩි ගැටලුවක් ඇති වෙනවා. මොකක්ද මේ ගැටලුව? දැන් r තීටා කියන එකම සමාන වෙනව නේද? ද්‍රවක කණ්ඩාංක වලින් ලියන ඔය ලක්ෂ්‍යම r 360 ධන තීටා කියන කොටත් ඕකටම සමානයිනේ. වෙනසක් වෙන්නේ නැහැ. ඒ ලක්ෂ්‍යමයි ලකුණු වෙන්නේ. එතකොට මේ ආකාරයෙන් නෙමෙයි ඕන තරම් අපිට ලියන්න පුළුවන්. r තීටා කියන්නේ r 360 ධන තීටා. ඕනනම් පුළුවන් වට දෙකක් කරකවලා ගන්න. එතකොට r 720 ධන තීටා. ඕනනම් පුළුවන් මෙහෙම වාමාවර්තව නැතුව දක්ෂිණාවර්තව කරකවන්න. එතකොට ඕනනම් මේක ලියන්න පුළුවන් r ඍණ 360 ධන තීටා. ඒත් එන්නේ එකමයි. එතකොට අර ද්‍රවක කණ්ඩාංකයේ තියෙන ලක්ෂණයක් තමයි කාටිසියානු කණ්ඩාංක වලට අර අනන්‍ය නිරූපණයක් නැති එක. හරි? හැබැයි අර මෙන්න මේකත් වැදගත්. හොඳට බලන්න මේ 0.360යි අතරට කෝණීය සීමා කළොත්. අපි කිව්වොත් නෑ අපි කෝණීය විදියට ගන්නේ 0.360 අතර තියෙන කෝණ විතරයි කියලා කිව්වොත් නම් අනන්‍ය නිරූපණයක් එන බව කිසියම් ලක්ෂයක් ගත්තාම ද්‍රවක කණ්ඩාංක වල කලිනුත් අනන්‍ය නිරූපණයක් එන වගේ ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති. ඔව්
මේක ඕගොල්ලන්ට මම මේක ඉදිරිපත් කරන්නේ ඕගොල්ලෝ මේක පිළිබඳව තවදුරටත් සිතා බලන්න. මේකත් අර යම් කිසි ආකාරයකට ඕගොල්ලන්ගේ සිතුවිලි අවදි කරන ප්‍රශ්න දෙකක් මම යොමු කළේ. කාටීසියානු බිඳුව බිඳුව ලක්ෂ්‍ය ද්‍රවක ඛණ්ඩාංක වලින් නිරූපණය කළ හැකි ආකාර සියල්ල මොනවාද? එතනින් කියන්නේ ඔයගොල්ලෝ ඊටාම සාධාරණ නිරූපණය ලියන්න උත්සාහ කරන බිඳුව බිඳුව ලක්ෂ්‍ය. දෙවෙනි එක මූල ලක්ෂ්‍ය නොවන ද්‍රවක ඛණ්ඩාංක r θ ලක්ෂ්‍ය නිරූපණය කළ හැකි සාධාරණ ආකාරය මොකක්ද? මොකද මූල ලක්ෂ්‍ය කියන එක තමයි අපි කලින් කතා කළේ. දැන් ඉතින් මූල ලක්ෂ්‍ය නොවන r θ කියන එකක් ගත්තොත් ඒක ලියන්න පුළුවන් සාධාරණම ආකාරය මොකක්ද? මේ ක්‍රියාකාරකමේ මේ ගැටලු දෙක තුලින් ඔයගොල්ලෝට දැක ගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේ බිඳුව බිඳුවයි මේ වෙන ලක්ෂ්‍යයි ගත්තාම ටිකක් වෙනස් මේ දෙකේ මේ ද්‍රවක ඛණ්ඩාංක වල නිරූපණයෙන් ගත්තොත් ඒ ගැන ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඔව්. සංකීර්ණ සංඛ්‍යාවක ගුණන ප්‍රතිලෝමය ගැනයි අපි කතා කරන්න යන්නේ. අපි ඒක සාධාරණ සංකීර්ණ සංඛ්‍යාවක ගුණන ප්‍රතිලෝමයට කලින් අපි බලමු මේ i කියන සංකීර්ණ සංඛ්‍යාවට ගුණන ප්‍රතිලෝමයක් තියනවද කියන එක. ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ ගුණන ප්‍රතිලෝමය කියලා කියන්නේ. ඕගොල්ලෝ ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ගත්තොත් ඇත්තටම ගත්තොත් ඕනෑම තාත්වික සංඛ්‍යාවක් කියනකට වඩා බිඳුවට අසමාන ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ගත්තොත් මේ පැත්තෙන් එක වෙන විදිහ උත්තරේ එන විදිහට වැඩි කරන සංඛ්‍යාවක් තියෙනවා. උදාහරණයක් 7 වැඩි කරොත් 1ට 7න් වැඩි කරොත් 1 වෙනවා. ඒ වගේම ඍණ 3 නැත්නම් ඍණ 3 ගත්තොත් 1යට ඍණ 3න් වැඩි කරොත් මොකද්ද උත්තරේ එන්නේ? 1 වෙනවා. එහෙනම් බිඳුව නොවන ඕනෑම තාත්වික සංඛ්‍යාවකට ගුණන ප්‍රතිලෝමයක් තියෙනවා. දැන් හිතන්න බලන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ i කියන නැත්නම් අතාත්වික එකට ගුණන ප්‍රතිලෝමයක් තියනවද කියලා හිතන්න බලන්න. i කියන එක මොකක් වලින් මොන සංඛ්‍යාවකින් වැඩි කරොත් එක එයිද කියන එක ගැන හිතන්නේ. නැත්නම් එහෙම සංඛ්‍යාවක් තියනවද? w කියන සංකීර්ණ සංඛ්‍යාවක් හොයන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතන්න. දැන් ඔයගොල්ලන්ට නිකන් හිතලා බලන්න පුළුවන් නේ. මම තප්පර කීපයක් දෙන්නම්. ඔයගොල්ලම හිතන්න බලන්න. හරි. ඕගොල්ලෝ දැන් මම හිතනවා සමහරෙක් මේක මේ හඳුනා ගන්න නැති. දැන් උදාහරණයක් විදිහට i කියන එක එකෙන් වැඩි කරොත් නම් එන්නේ i උත්තරේ. i කියන එක i වලින් වැඩි කරොත් මොකද්ද වෙන්නේ? එතකොට එන්නේ එක නෙමෙයි ඍණ එක. ඔන්න ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති. එහෙමනම් i වැඩි කරොත් ඍණ i වලින් උත්තරේ එනවා i වර්ගයේ ඍණ 1යි ඍණ 1 ඒ කියන්නේ 1 එනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් i වලට තියෙනවා ගුණන ප්‍රතිලෝමයක් තියෙනවා. i වල ගුණන ප්‍රතිලෝමය i වල ගුණන ප්‍රතිලෝමය වෙන්නේ ඍණ i. හිතලා බලන්න මේක ඔයගොල්ලන්ට ජ්‍යාමිතිකවත් හිතුව හැකිද? ඔව් අපි දන්නවා දැන් ජ්‍යාමිතිකවත් අර i තියෙන්නේ කොතනද කියලා. අතාත්වික අක්ෂයේ මෙන්න මෙතනයි i තියෙන්නේ. හරි? එක තියෙන්නේ කොතනද? එක තියෙන්නේ මෙන්න මෙතන. අර මේ දෙකේම මාපාංක එකයි. දැන් i වලින් වැඩි කරනවායි කියන්නේ අපි දන්නවා අංශක 90ක් වාමට කැරකෙනවානේ. ඒ කියන්නේ i වලින් වැඩි කරොත් මෙතෙන්ට එන්නේ. ඍණ එකට එන්නේ. i ඍණ i වලින් වැඩි කරනවායි කියන එකේ තේරුම මොකද්ද? ඇත්තටම කියනවා නම් අපි තව ඉදිකින් කියනවා නම් ඔයගලට මෙතන පේනවා ඇති. අපි වැඩි කිරීම නැත්තම් ಗುಣ කිරීම කියන එක කරන්න කලින් මේ i අංශක 90කින් දකුණට කරකෙව්වොත් නම් එකට සමපාත වෙනවයි කියලා පේනවා ඇති. මේ i වලට අදාළ ලක්ෂ්‍ය අංශක 90කින් දකුණට කරකෙව්වොත් මේ එක උඩ සමපාත වෙනවයි කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. එහෙනම් මොකද්ද මේ දකුණට අංශක 90කින් කරකවනවයි කියන එකේ තේරුම? අපි දන්නවා ඒකේ තේරුම තමයි විශේෂයෙන් අංශක 90කින් කරකවනවයි කියන්නේ i වලින් වැඩි කරනවා. ඒ කියන්නේ වමට අංශක 90කින් කරකවනවයි කියන්නේ i වලින් වැඩි කරනවා. දකුණින් අංශක 90කින් කරකවනවයි කියන්නේ
ඍණ i වලින් වැඩි වෙන්න ඕනේ. එතකොට මේ ජ්‍යාමිතිකවත් පේනවා නේද? හරි එහෙනම් මේක ඍණ i වලින් වැඩි කරොත් තමයි එක වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට ජ්‍යාමිතිකවත් පැහැදිලි වෙනවා ඇති. දැන් අපි යම් බලන්න සාධාරණ සංකීර්ණ සංඛ්‍යාවකට. සංකීර්ණ සංඛ්‍යාවක ගුණන ප්‍රතිලෝමය. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි බිඳුවට අසමාන ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ගත්තොත් ඒකට ගුණන ප්‍රතිලෝමයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි 5 කියන සංඛ්‍යාව ගත්තොත් කිසියම් තාත්වික සංඛ්‍යාවක් තියෙනවා. ඒකකට ඇත්තටම 1/5 සමානයි 1 වෙනවා. ඒ වගේම ඍණ 1/3 ගත්තත් මේකේ මොකද්ද ගුණන ප්‍රතිලෝමය? අපි මේක වැඩි කරොත් ඍණ 3න් උත්තරේ 1 වෙනවා. එතකොට බිඳුවට අසමාන ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ගත්තොත් ඒකට ගුණන ප්‍රතිලෝමයක් තියෙනවා. දැන් අපිට මතුවෙන ප්‍රශ්නේ තමයි ඕනෑම බිඳුවට අසමාන සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තොත් ඒකට ගුණන ප්‍රතිලෝමයක් තියනවද කියන ගැටලුව. අපි බලමු අපි හිතමු z කියන්නේ a ධන bi කියන සංකීර්ණ සංඛ්‍යාව කියලා ගමු. එතකොට අපි උත්සාහය තමයි අපි හිතමු මේක බිඳුවට අසමාන එකක්. මේ සංඛ්‍යාව. ඒ කියන්නේ මේ දෙකම එකවර බිඳුව වෙන්නේ නැහැ. එතකොට මේ වගේ අවස්ථාවක අපිට හොයන්න ඕනි මේ කිසියම් අපිට මතු කරන්න පුළුවන් ප්‍රශ්නේ තමයි කිසියම් තවත් සංකීර්ණ සංඛ්‍යාවක් හොයාගන්න පුළුවන්ද ZW සමානයි 1 වන පරිදි. අපි හිතමු ඔය W කියන්නේ මොකක් හරි එහෙම එකක් තියෙනවායි කියලා අපි ඒ සංඛ්‍යාව හොයන්න උත්සාහ කරමු. බලමු හරියයිද කියලා. අපි A ධන BI කියලා ගන්නවා. අපි හිතමු මේ W කියලා කියන්නේ මේක තමයි Z. W කියන්නේ මොකක් හරි C ධන DI ආකාරයේ සංඛ්‍යාවක්. C ධන DI. දැන් මේක එකවන පරිදි තමයි මේ C සහ D තමයි දැන් හොයන්න ඕනේ. මෙන්න මේ C මෙන්න මේ D අපි හොයාගන්නයි උත්සාහ කරන්නේ. දැන් මේක ඇත්තටම ගත්තොත් එහෙම අපිට එනවා AC ඍණ BD ධන ඊළඟට A I වාරයක් AD I වාරයක් AD ධන B C සමානයි 1යි. අන්න බලන්න දැන් තාත්වික කොටස් වෙනම සමාන කර හැකි අතාත්වික කොටස් වෙනම සමාන කරන්නේ. මොනවද එන්නේ? AC ඍණ BD සමානයි 1යි කියලා එනවා. AD ධන BC සමානයි 0යි කියලා එනවා අපිට. තාත්වික කොටස් වෙනම සමාන කළා අතාත්වික කොටස වෙනම සමාන කළා. මේ සමීකරණ දෙක අපි එක වැඩි කරන්න B වලින් වැඩි කරලා හිට දෙකත් වැඩි කරන්න A වලින් මොකද වෙන්නේ කියලා බලන්න. එක B වලින් වැඩි කරාම අපිට ලැබෙනවා A BC ඍණ B වර්ගය D නේ සමානයි B කියලා එනවා. දෙක A වලින් වැඩි කරාම එන්නේ A වර්ගය D ධන ABC සමානයි 0යි. දැන් මොකද බලන්න කරන්න තියෙන්නේ මේ දෙක යට එකකින් උඩ එක අඩු කරන්නකො බලන්න. එතකොට මොකද්ද වෙන්නේ? A වර්ගය D ධන B වර්ගය D එනවා. මේ දෙක කැපිලා යනවා. එතකොට සමානයි ඍණ B වෙනවා. එහෙනම් A වර්ගය ධන B වර්ගය වාරයක් D සමානයි ඍණ B කියලා එනවා. මේකෙන් එනවා D කියන්නේ ඍණ B යට A වර්ගය ධන B වර්ගය. මෙහෙම බෙදන්න පුළුවන්. මොකද දන්නවා අපි දන්නවා A B දෙකම එකවර බිඳුව වෙන්න බෑ. ඔන්න D අපිට ලැබෙනවා ඍණ B යට A වර්ගය ධන B වර්ගය කියලා. දැන් ඒ වගේම අපි හිතන්න බලන්න දෙක වැඩි කරන්න එක ආයිමත් එක වැඩි කරන්න බලන්න A වලින් එක A වලින් වැඩි කරාම මොකද වෙන්නේ? A වර්ගය C ඍණ ABD සමානයි 1යි. ඊළඟට දෙක වැඩි කරන්න B වලින් දෙක B වලින් වැඩි කරාම එනවා ආයිමත් ABD ධන B වර්ගය C සමානයි 0යි කියලා එනවා. මේ දෙක එකතු කළාම මොකද වෙන්නේ? මේක කැපිලා යනවා. C වාරයක් A වර්ගය සම වෙන්නේ මෙතෙන්ට එන්න ඕනි ආයිමත් A වලින් වැඩි වුණාම මෙතන එක හින්දා එතනට A වෙන්න ඕනි. මේක එනවා එතකොට C වාරයක් A වර්ගය ධන B වර්ගය සමානයි A කියලා එනවා. මේකෙන් එනවා එහෙනම් C ත් අපි හොයාගත්තා AB ඇසුරෙන් A යට
A වර්ගය ධන B වර්ගය කියලා. ඕන් අපිට එහෙනම් ලැබෙනවා z කියන්නේ A ධන Bයි නම් අර ගුණන ප්‍රතිලෝමීය විදිහට තියෙනවා කියලා මෙන්න මේ සංඛ්‍යාව. C කියන්නේ A යට A වර්ගය ධන B වර්ගය ඍණ I වාරයක් B යට A වර්ගය ධන B වර්ගය. මේක ඇත්තටම වැඩි කරලා බලන්න. දැන් මේක සංකීර්ණ සංඛ්‍යාවක්නේ. මේ බලන්නේ ඒ ආකාරයෙන් තියෙන මේක වැඩි කරාම 1 ලැබෙනවා. එතකොට එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ නැවත වරක් වැඩි කළාමත් මේක ගුණන ප්‍රතිලෝමීය වෙනවා. ඒක 1 යට කාට හරි පුළුවන් ඇත්තටම මෙහෙම හිතන්නත්. මේක අපි දන්නේ නැහැ මොකද්ද මේ 1 යට A ධන Bයි කියන්නේ. අර කාට හරි මේක අර්ථ දක්ව ගන්න පුළුවන් මේ මෙහෙම එකක් තියනවා කියලා හිතලා මේක නිකන් අර දැන් ප්‍රතිබද්ධයෙන් වැඩි කරලත් ඔය අපි කියන ගුණන ප්‍රතිලෝමයට මෙන්න මේ ලැබිච්ච දේ ලබා ගන්නත් පුළුවන්. ඒ ආකාරයට හිතන්නත් පුළුවන්. ඒ කියන්නේ එහෙනම් ඕනෑම අසමානයි බිඳුව වන සංකීර්ණ සංඛ්‍යාවට කට ගුණන ප්‍රතිලෝමයක් තියෙනවා. දැන් ඒක ජ්‍යාමිතිකවත් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔබ දන්නා ජ්‍යාමිතිය අනුව මේ සංකීර්ණ සංඛ්‍යාවේ ජ්‍යාමිතිය අනුව බලන්න මේ ZW සමානයි 1 වෙන්න ඕනේ. ඒ කියන්නේ අර තාත්වික අක්ෂයට තමයි එන්නේ මේ දෙක ගුණ කළාම. ඒක ජ්‍යාමිතිකව පැහැදිලි කරන්න පුළුවන්ද කියලා බලන්න. සංකීර්ණ සංඛ්‍යා දෙකක ලබ්ධිය. කියන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙකක් බෙදනවයි කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ Z කිව්වහම නැත්තම් මොකක් හරි W එකයට W කිව්වහම ඒක එකයට W කියන එක කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒක අර W ඍණ එක කියලාත් අපි ලියනවා. W වල ගුණන ප්‍රතිලෝමය. දැන් අතන මේ Z යට W කියන්නේ මොකද්ද? ZW කියන්නේ සංකේතාත්මකව අර තාත්වික සංඛ්‍යාවල භාවිතා කරන ආකාරයටම Z වැඩි කිරීම එකයට W. ඒ කියන්නේ තව අදින් කියනවා නම් Z වැඩි කිරීම අර W වල ගුණන ප්‍රතිලෝමය. මේන්නේ W වල ගුණන ප්‍රතිලෝමයනේ. එතකොට ඒක හොයනවා නම් අපිට පහසුයි. දැන් අපි දන්න නිසා අර එකයට මේ Z කියන්නේ මොකද්ද කියලා. එකයට W කියන්නේ මොකද්ද කියලා දන්න නිසා දැන් Z කියන්නේ A ධනයි B නම් W කියන්නේ C ධනයි D නම් ඕගලන්ට පේනවා ඇති අර Z යට W කියන්නේ Z වාරයක් එකයට W. හැබැයි Z කියන්නේ අපි දන්නවා A ධනයි B. හැබැයි අර මොකද්ද A ධනයි B වැඩි වෙන්න ඕනේ අරකේ C ධනයි D වල ගුණන ප්‍රතිලෝමයෙන්. එතකොට ගුණන ප්‍රතිලෝමයෙන් එන්නේ අපිට මොකද්ද? C යට C වර්ගය ධන D වර්ගය ඍණ ID යට C වර්ගය ධන D වර්ගය. එතකොට ඒක තව දුරටත් සුළු කළොත් එනවා ඔයගලන්ට ලැබෙනවා. මෙන්න මේක තමයි ඒකේ තාත්වික කොටස වෙන්නේ. මේකෙන් එනවා ඒකේ අතාත්වික කොටස. ඕගලන්ට පේනවා ඇති ජෝර්ජ් පොල්යා ඇහිලා ඉන්නවා. ඒ කියන්නේ ක්‍රියාකාරකමක් ලබා දෙනවා. මේක ඊටාම පහසුයි. මෙතනින් කියවෙන්නේ මොකද්ද? මම පැහැදිලි කරන්නම් මොකද්ද ඒක කියවෙන්නේ කියලා. සංඛ්‍යා දෙකක ලබ්ධිය අරගෙන ඒ එන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය ලබා ගන්න. එතකොට එහෙම ලබාගෙන ඒක සමානයි කියලා පෙන්වන්න කියලා කියනවා. ඒ මුල් සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය සහ දෙවන සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය අතර ලබ්ධියට. ඒක තමයි මේ මුලින් පෙන්වන්න කියන්නේ. එතකොට මේක ඊටාම පහසුයි. ඇත්තටම කියනවා නම් මේක ඕගොල්ලෝ අර ගුණිතේ ප්‍රායක පාවිච්චි කරනවා නම් මේක අර මූල ධර්ම වලින්ම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ කාට හරි ඕනනම් පුළුවන් මේක Z කියන්නේ ධන BI, W කියන්නේ C ධන DI කියලා අරගෙන ඊට පස්සේ ඒක අර සංකීර්ණ සංඛ්‍යාවක ආකාරයට නෙමෙයිනේ තියෙන්නේ. අර ඔයගොල්ලෝ දැක්ක අර ලබ්ධිය එකක් කොහොමද සංකීර්ණ සංඛ්‍යා ආකාරයට පරිවර්තනය කියලා කරන්න කියලා. එහෙම පරිවර්තනය කරලා ඒකේ ප්‍රතිබද්ධය අරගෙන ඊට පස්සේ අර වෙන වෙනම සංඛ්‍යාවල ප්‍රතිබද්ධය අරගෙන ඒකත් ආයි සංකීර්ණ සංඛ්‍යාවක් බවට
පරිවර්තනය කළාමත් එන කියන එක මෙතනින් පේනවා. හැබැයි එහෙම අවශ්‍ය වෙන්නේ මේ ක්‍රියාකාරකම් කරන්න. මොකද අපි දන්නවා Z යට W වල ප්‍රතිබද්ධය කියන්නේ Z වාරයක් 1යට W වල ප්‍රතිබද්ධය වෙනවා. හැබැයි මේ කියන්නේ මොකද්ද? Z වල ප්‍රතිබද්ධය වැඩි කිරීම 1යට W වල ප්‍රතිබද්ධය වෙනවා. හැබැයි මේ ඕගලන්ට පෙන්වන්න පුළුවන් මෙන්න මේක පෙන්වන්න Z මේකේ ප්‍රතිබද්ධය තියෙනවා. අර 1යට W වල ප්‍රතිබද්ධය කියන්නේ එක බෙදීම ප්‍රතිබද්ධය කියන එක අපි කොහේදිවත් අපි දන්න දේවල් වලින් ඔප්පු කරලා නැහැ. ඒ කියන්නේ ගුණිතය මේකට පාවිච්චි කරන්න බෑ. එතකොට ඕගොල්ලන්ට මෙන්න මේක ඕගොල්ලන්ට පහසුවෙන් සාධනය කරන්න පුළුවන්. 1යට W වල සංකීර්ණ සංඛ්‍යාවේ ආකාරය ගන්න, ඒකේ ප්‍රතිබද්ධය හොයන්න. ඊට පස්සේ එක බෙදලා ඒ සංකීර්ණ සංඛ්‍යාවෙන් ආයිමත් ඒක සංකීර්ණ සංඛ්‍යාවට ආකාරයට පරිවර්තනය කරලා ඕගොල්ලන්ට පුළුවන් මේක සත්‍ය වෙන බව පෙන්වන්න. ඔව්. අපි දැන් නැවත කතා කරමු සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ආකාරය මොකක්ද කියන එක. අපි මේිට පෙර කතා කළා ද්‍රවක ඛණ්ඩාංක. සාධාරණ ආකාරයට ද්‍රවක ඛණ්ඩාංක මොනවද කියන එකයි කතා කළේ. අපි දැන් මේක අපි කතා කරන්න යන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාවක් කොහොමද ද්‍රවක ආකාරයට නිරූපණය කරන්නයි කියලා යන්නේ. ද්‍රවක ඛණ්ඩාංකය දැන් අපි දන්නවා xy කියන කාටිසියානු ඛණ්ඩාංකයක් සංකීර්ණ සංඛ්‍යාවක් විදිහකින් නිරූපණය කරනවා නම් x ධන iy කියලා නිරූපණය කළා අපි. මේක තමයි මේ දෙක අතර තිබුණ වැදගත් සම්බන්ධතාවය. කාටිසියානු ඛණ්ඩාංකය අර ආගන් තලයේ නැත්නම් සංකීර්ණ සංඛ්‍යාවකට පරිවර්තනය වුණේ එහෙමයි. කාටිසියානු ඛණ්ඩාංකය. ඒ වගේම තමයි ද්‍රවක ඛණ්ඩාංක r θ කියලා කියනවා. මේ r θ කියන එක මේ තමයි අපි ද්‍රවක ඛණ්ඩාංක දක්වන්නේ. ඒකත් අර සංකීර්ණ සංඛ්‍යා විදිහට පරිවර්තනය කළාම r වාරයක් cos θ ධනයි sin θ මේ දෙකටම වැඩි වෙන්න ඕනි r වලින්. මේ r කියන්නේ විශාලයි බිඳුව. එතකොට මේ r එතන ඒ r සම්බන්ධය තියෙනවා. ඒතර මේ θ කෝණය තියෙන නිසා අපිට මේ cos θ sin θත් හොයාගන්න පුළුවන්. ඒක තමයි මේ ද්‍රවක ඛණ්ඩාංක r θ කියන එක සංකීර්ණ සංඛ්‍යාවකින් නිරූපණය කළාම ලැබෙන දේ. හරියටම ඒක සමමිතිකයි අර කාටිසියානු ඛණ්ඩාංකය සංකීර්ණ සංඛ්‍යාවක් විදියට පරිවර්තනය කරාට. මේ අවස්ථා දෙකෙහිම වැදගත්කම වන්නේ සංඛ්‍යාවල වීජීය කර්ම සඳහා ජ්‍යාමිතික අර්ථ ලබා දීමට හැකියවීමත් ජ්‍යාමිතික නිරූපණ සඳහා වීජීය අර්ථ ලබා දීමට හැකියවීමත්. මේක එතකොට ඔයගලන්ට පේනවා ඇති අර අපි මුලිනුත් දැක්කා කාටිසියානු තලයේ ජ්‍යාමිතියයි අර සංකීර්ණ සංඛ්‍යාවයි අතර හොඳ මනා සම්බන්ධයක් වෙනවා. විශේෂයෙන් මේ වගේ අර දැන් වීජීයව ගණිත කර්ම සිදු කරනකොට අර තලයේත් මේක ජ්‍යාමිතික අර්ථ ලැබෙන්න ගත්තා. ඇත්තටම කියනවා නම් දැන් ඔයගලන්ට පේනවා ඇති අර සංකීර්ණ සංඛ්‍යාව වැඩි කරනකොට මේක වැඩිපුර කැමති අර ද්‍රවක ඛණ්ඩාංක. ඒ කියන්නේ ඒක ද්‍රවක ඛණ්ඩාංක සමග හොඳ සමමිතියක් පෙන්වනවා. එතකොට අර සංකීර්ණ සංඛ්‍යාව වැඩි කරනවා කියන්නේ මේ ද්‍රවක ඛණ්ඩාංක කියන එක යටතේ අර මේ අපිට මේ වීජීය පැත්තයි ජ්‍යාමිතික පැත්තයි ආයමත් වඩා නැත්තම් මනා සුසංයෝගයකින් ඒක ක්‍රියාත්මක වෙන බව ඉස්සරහට දකින්න පුළුවන්. මේ තියෙන්නේ සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ආකාරය අපි ලබා ගන්න විදිහ. මේ මූල ලක්ෂ්‍ය නොවන මොකද අපි හැම වෙලාවෙම මූල ලක්ෂ්‍ය අයින් කරනවා. ඔයාලට තව ඉස්සරහට බලන්න පුළුවන් ඇයි මේ මූල ලක්ෂ්‍ය අයින් වෙන්නේ කියලා නිරන්තරයෙන්ම මූල ලක්ෂ්‍ය නොවන z සමානයි x ධන iy යන කාටිසීය ආකාරයේ සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවක ආකාරයෙන් ලියමු. දැන් ඔයගලන්ට පේනවා ඇති මේක ලියනකොට මේ ද්‍රවක ආකාරයෙන් අපි කොහොමද ලියන්නේ කියලා. මේ කාටිසීය ආකාරය තමයි අපි දැන් මේ ලබා ගත්තේ z සමාන x ධන iy කියන එක. මේක වර්ගමූල x වර්ගය ධන
y වර්ගයේ වර්ගමූලය එළියට ගත්තාම අපිට ලියන්න පුළුවන් x යට වර්ගමූල x වර්ගය ධන y වර්ගය i y යට වර්ගමූල x වර්ගය ධන y වර්ගය කියලා මේක ලියා ගන්න පුළුවන්. මේ වගේ දෙයක් කරනවා ඔයගලන්ට මතක ඇති අර ත්‍රිකෝණමිතියේ අපි දන්නවා a cos θ ධන b sin θ ධන c සමානයි බිඳුව සමීකරණ විසඳන කොටත් මේ වගේම ආකාරයේ දෙයක් අපි සිද්ධ කරනවා. දැන් එතකොට මේ ඇහිලා තියෙන්නේ මොකද්ද? මේක එළියට එනවා මාපාංක ඉෂෙඩ්. එතකොට මේකේ ජ්‍යාමිතික අර්ථය බලන්න. මොකද්ද මේ වෙන්නේ? අර θ කියන කෝණය හඳුනා ගන්න පුළුවන් වෙන්න තමයි මේ පරිවර්තනය අපි කරගන්නේ. අර කාටිසී ආකාරයෙන් මේ ආකාරයට ගත්තාම ON x යට වර්ගමූල x වර්ගය ධන y වර්ගය කියන්නේ ON යට OP කියලා එනවා. ඒ ON යට OP කියලා කියන්නේ cos θ වෙනවා. I වාරයක් PN යට මොකද PN කියන්නේ y OP කියන්නේ x වර්ගය ධන මෙන්න මේ r කියන්නේ ඇත්තටම x වර්ගය ධන y වර්ගයේ වර්ග මූලය. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති ON යට OP කියන්නේ cos θ. ඒ වගේම I PN යට OP කියන්නේ I sin θ. ඉෂෙට් සමානයි r cos θ ධන I sin θ කියලා එනවා. මේ r වලින් වැඩි වෙනවා මේ දෙකම. මේක තමයි ඇත්තටම මේ සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ආකාරය. ඇයි දැන් මෙතන සංකීර්ණ සංඛ්‍යාවක මේක ද්‍රවක ආකාරය කියලා කියන්නේත් අර කෙලින්ම මේ ලක්ෂයේ දුරයි මෙන්න මේ θ කෝණය ඇසුරිනුයි තමයි මේ ලක්ෂය දක්වා තියෙන දුරයි රේඛීය දුරයි θ කෝණය ඇසුරිනුයි මේක ප්‍රකාශ වෙලා තියෙනවා. මේකේ මේ θට කියලා කියනවා විස්තාරය කියලා. මේ θට විස්තාරය කියලා කියනවා. ඒක අර අපි ලියනවා මේ ARG ආගියුමන්ට් කියන ආගියුමන්ට් ඉෂෙට් කියන්නේ සංකීර්ණ සංඛ්‍යාව නා. ඒ සංකීර්ණ සංඛ්‍යාවේ ආගියුමන්ට් එක කියලා කියනවා මේ θට. ආයිමත් ඔයගොල්ලන්ට මම මතක් කරන්නම් මේ θ ඔයගොල්ලන්ට පේනවා ඇති අර අනන්‍ය නෑනේ. θටම ඒ කියන්නේ ආගියුමන්ට් කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තත් මේක ඇත්තටම විස්තාරය කියලා කියනවා. සංකීර්ණ සංඛ්‍යාවේ විස්තාරය θ වෙන්නත් පුළුවන් 360 ධන θ වෙන්නත් පුළුවන්. අර ඒක එකාගයක් අනන්‍ය අගයකින් නිරූපණය වෙන්න බෑ. හැබැයි ආයිමත් අර වැදගත්කමක් තියෙනවා බිඳුවත් 360ත් අතරට මේක සීමා කරොත් නම් මේ විස්තාරය අර අපිට පුළුවන් අනන්‍ය අගයක් ලබා ගන්න. හරි. සංකීර්ණ සංඛ්‍යාවක දැවකාකාරය ලිවීමේදී මූල ලක්ෂ්‍ය අතහැර එසේ ලියන්නේ ඇයි? අපි දැක්කා අර අපි කියනකොට ද්‍රවකාකාරය ලියනකොට මූල ලක්ෂ්‍ය අතාරිනවා. පහත නිරූපණයෙන් ඔබට එය පැහැදිලි කළ හැකිද? එතන මේ සමීකරණයක් බලන්නකො මේ ද්‍රවකාකාරය දානකොට මේක R. දැන් අර මූල ලක්ෂ්‍ය කිව්වොත් නම් එන්නේ බිඳුව බිඳුවනේ. හැබැයි බලන්න මෙතෙන්ට ඒක වැඩ කරනවද? බිඳුවේ වර්ගය ධන බිඳුවේ වර්ගයේ වර්ගමූලය. එක පැත්තකට මේ බිඳුවෙන් බෙදීමක් එනවා. එතකොට ඒ පැත්තෙන් බලලත් අපිට කියන්න පුළුවන් එතකොට බිඳුව බිඳුවට මේ ද්‍රවකාකාරය දාන්න බෑ කියන එක පේනවා. අනික් කාරණය තමයි මෙන්න මේකට cos බිඳුව. දැන් මේකනේ ඇත්තටම අර එන්නේ මේ සංඛ්‍යාවකට දැන් මේක අපි හිතමු මේ මෙතන ගත්තොත් එහෙම cos බිඳුව නැත්තම් අපිට මොකක් හරි හොයන්න පුළුවන්ද බිඳුවට සමාන වෙන මේ r විතරක් නෙමෙයි දැන් මේ විස්තාරය බිඳුවට මේ විස්තාරයනේ ඇත්තටම කියන්නේ cos alpha ධන i sin alpha කිසියම් විස්තාරයක් තියනවාද මේ දෙකේ එකතුව cos alpha ධන i sin alpha බිඳුව වෙන පරිදි alpha එකක් අපිට හොයන්න පුළුවන්ද? මේක ඔයගොල්ලන්ට පෙනෙයි මේ කවදාකවත් කරන්න බැරි වැඩක්. ඇයි? alpha බිඳුව වුණත් මොකද වෙන්නේ? alpha බිඳුව වුණොත් එහෙම cos බිඳුව 1යි මෙතන sin බිඳුව. එතකොට උත්තරේ 1යි. හැබැයි alpha 90 ගත්තත් මොකද වෙන්නේ? alpha 90 ගත්තත් මෙතන බිඳුව වෙනවා. මෙතන උත්තරේ එනවා i. කවදාකවත් අපිට alpha කෝණයක් හොයාගන්න බෑ මේ දෙක එකතුව බිඳුව වන පරිදි. එතකොට ආකාර දෙකටම මේක විග්‍රහ කරන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න මූල ලක්ෂ්‍යයට සංකීර්ණ සංඛ්‍යාවල මේ ද්‍රවක ආකාරයක් අපිට හොයාගන්න බෑ මූල ලක්ෂ්‍ය නිරූපණය කරන්න. හැම වෙලාවෙම මේ අර කාටිසියන් ප්ලේන් එකේ නම් මේක ගැටලුවක් වුණේ නෑ. මේ ඕනම ආකාරයකට තිබුණා. හැබැයි මෙතෙන්දී නම් අපිට ඒක කරන්න බෑ. ඒ කියන්නේ අපි මේ ද්‍රවක ආකාරයෙන් ලියනකොට
ඕනම ප්ලේන් එකේ ඕනම ලක්ෂයක් මෙන්න මේ මූල ලක්ෂ්‍ය ඉවත් කරලා තමයි මේ සංකීර්ණ සංඛ්‍යාවල ද්‍රවකාකාරයට හරවන්නේ. මේක ඇර ඉතුරු ඒවා තමයි. අපි කියනවා අර පංක්චර්ඩ් ප්ලේන් එක කියලා. මෙතන මේ පංච් කරලා තියෙනවා. ඒ වගේ ඉතුරු ටිකට විතරයි අපි ද්‍රවකාකාරයේ සංකීර්ණ සංඛ්‍යා වලින් හඳුන්වලා දෙන්නේ. ඔව්. එතකොට මේ අර ද්‍රවකාකාරයේ සමග මතුවන ප්‍රශ්නය තමයි එකම ලක්ෂ්‍ය බොහෝ ආකාර ගන්නට නිරූපණය කරන්න පුළුවන් වෙන එක. ඔක කාටිසියන කණ්ඩාංක වල නම් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් අපරිමිත ගාණක් එනවා නේ. විස්තර එකකට වැඩි ගාණකින් අර දුර නම් ප්‍රශ්නයක් නැහැ. r කියන එක දුර මූල ලක්ෂ්‍යයෙන් ඉඳන් ඒ ලක්ෂ්‍යයට තියෙන රේඛීය දුර ඒක හැම වෙලාවෙම අනන්‍ය සංඛ්‍යාවකින් නිරූපණය වෙනවා. හැබැයි අර විස්තරය එක්ක තමයි මේ ප්‍රශ්නේ එන්නේ. එතකොට මේ ගැටලුව निराකරණය කරගන්නේ කෙසේද? ඔබ දැනටමත් දන්නවා ඒක निराකරණය කරන විදිය. අපි අර 0.368 අතරට මේක සීමා කරොත් අපිට ඒ දේ කරගන්න පුළුවන්. ඔව් මේ තියෙන්නේ ද්‍රවක නිරූපණයේ අනන්‍ය වීම සඳහා තීටා අගය අංශක 360ක රවුමට සීමා කළ හැක. මෙන්න මේ වගේ ගත්තොත් එහෙම එතකොට අපිට මෙන්න මේක අංශක 360කට විතරක් සීමා කරනවා. හැබැයි මතක තියාගන්න ඒක ඕනනම් අපිට එහෙනම් කියන්න පුළුවන් තීටාගය තියෙනවා 0.360ත් අතර කියලා. මේක අනිවාර්ය නෑ නේද? මේකම ගන්න 0.360ත් අතර නම් ගන්නෙ. සමහර කැමති වෙන්න පුළුවන් ඒක මෙන්න මෙහෙම අර වඩා සමමිතිකාකාරයක් තියෙනවා. මේ පැත්තෙන් අපි ගන්නවා 0.180ත් අතරට. මේ පැත්තෙන් ඒක ගන්නවා. මේ පැත්තෙන් වයින්කොට අපි දන්නවා දක්ෂිණාවෘතව ඍණ 180ක්. එතකොට මේකේ එහෙනම් තීටා අපි ගන්නවා විස්තරය අපි සීමා කරනවා ඒත් අර 360 රවුමටම මේක සීමා වෙනවා මෙහෙම ගත්තත්. මේක ඍණ 180යි අපිට ධන 180යි අතර කියලා ගන්න පුළුවන්. මේ දෙකෙන් එකක් කොහොම හරි එක පැත්තක් ඇතුල් කරගන්න ඕනේ. එතකොට තමයි අර අනන්‍ය නිරූපණය සිද්ධ වෙන්නේ. 0.360ත් අතරයි එහෙමයි. මෙතන තියෙන්නේ ඒක අපි අංශක වලින් මෙතන දක්වලා තියෙනවා. මේක රේඩියන් වලින් හඳුන්වලා තියෙනවා. අන්න එහෙම සීමා කරපු විට අපි කියනවා මේ තීටා කෝණයට එහෙම සීමා කරලා එන එකට අර සීමා නොකර තියෙනකොට තමයි විස්තරය කියන්නේ. සීමා කරලා තියෙනකොට අපි ප්‍රධාන විස්තරය කියලා හඳුන්වනවා. ඉතින් ඔයගලන්ට මේ සම්මුති දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති ආකාරයක් සාමාන්‍යයෙන් උසස් පෙළදී මේ ආකාර දෙකම මේක සම්මුතියක් පමණයි අපිට භාවිත කරන්න පුළුවන්. ඔව්. මෙතන තියෙනවා අභ්‍යාස මාලාවක්. මේක දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද මේ සංකීර්ණ සංඛ්‍යා ද්‍රවකාකාරයෙන් ප්‍රකාශ කරන්නේ කියලා. මාපාංකය හා ප්‍රධාන විස්තරය සොයන්න කියන එකයි තමයි කියන්නේ මේ ද්‍රවක ආකාරය. ඕගොල්ලන්ට පුළුවන් මේක ගෙදෙද්දි අපි ඊළඟ පාඩමෙන් මුණ ගැසෙන තුරු මේ එක එක සංඛ්‍යා ද්‍රවක ආකාරයට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. මතක තියාගන්න ද්‍රවක ආකාරය කියන්නේ r cos θ ධන i sin θ. දැන් මේ වගේ එකක් කරනකොට කොහොමද ද්‍රවකාකාරය හොයන්නේ? මේක ඉස්සෙල්ලම සංකීර්ණ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක ආකාරයට. ඒ කියන්නේ කොහොමද වැඩි කරන්නේ? අපි එක ධනයි එක ඍණයි මේක ආයි එක ඍණ i වලින් උඩයි යටයි දෙකම වැඩි කරනවා. මේ මොකද්ද වෙන්නේ? එකේ වර්ගය ධන එකේ වර්ගය මෙතන එනවා 2 උඩ මෙතනත් බලන්න මොකද්ද වෙන්නේ කියලා එක ධනයි එක ඍණයි එකෙන් එන්නේ එක උඩටත් අපිට ලැබෙනවා මෙතන ඇත්තටම වෙන්නේ එක ඍණයි එක ඍණ i එක ධන i වලින් වැඩි වෙන්න ඕනි සමාවෙන්න ප්‍රතිබද්ධයෙන් වැඩි වෙන්න ඕනි. එතකොට මෙතන ප්‍රතිබද්ධයෙන් වැඩි වෙන්න ඕනි. මෙතන ඉන්නේ එක ධන i වල වර්ගය. එක ධන i වල වර්ගය කියන්නේ මොකද්ද? එක ධන 2i ඍණ 1. උත්තරේ එනවා i. එතකොට i කියන්නේ මොකක්ද ඇත්තටම? cos 5/2 නැත්නම් cos 90 ධන i sin 90. මේක ඒ කියන්නේ මොකක්ද දෙන්නේ? r කියන්නේ 1යි අර මෙතන r මේක තමයි ද්‍රවක ආකාරය r එක වුණා විස්තරය θ කියන එක අංශක 90 වෙලා තියෙනවා. ඉතින් ඉතිරි ඒවත් ඕගොල්ලන්ට හදන්න
පුළුවන් මේ විදිහට සුළු කරන්න පුළුවන්. යලිත් සංකීර්ණ සංඛ්‍යා පාඩමකින් හමු වනතුරු ඔබ සැමට ආයුබෝවන්.